මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. ජාතියේ සංනිවේදකයා විශ්වාසය සමග පෙරට. රාත්‍රී 9යි. මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණය කුමාරාලපාත. ප්‍රකාශය සංජය මදුසංක මුතුමුණි. කාබනික පොහොර පිළිබඳ ප්‍රතිපත්තියෙහි කිසිදු වෙනසක් නැතැයි රජය අවධාරණය කරයි. සේවක ජාතික ආම වේතන සංශෝධන පනත් කෙරුම්පත පාර්ලිමේන්තුවේදී සම්මත වෙයි. රුපියල් 2000 මාසික දීමනාව තවත් ජ්‍යෙෂ්ඨ පුරවැසියන් 2,38,000කට. කොවිඩ් ආසාද ප්‍රතිකාර ලැබූ තවත් 1,754 දෙනෙක් සම්පූර්ණ සුවය ලබති. මෙතෙක් කිසිදු කොවිඩ් නින්දක් ලබා නොගත් ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට හෙට ඒ සඳහා අවස්ථාව. ජනාධිපති ලේකම් කාර්යාලය සෙනඟ සසුන් කාර්යාලය සැසෙනු පුද්ගලයන් 42 දෙනෙකු අත්අඩංගුවට. පාකිස්තාන ආර්ථික ගොඩනැගිල්ලට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් $2 බිලියන 2ක්. ටෝකියෝ ඔලිම්පික් උළෙලේ මීටර 200 ධාවන සව්වේ රම් පදක්කම කැනඩාවේ ඇන්ඩ්‍රේ ග්‍රාස්ටර්. දේශීය කෘෂිකර්මාන්තය සඳහා කාබනික පොහොර පමණක් භාවිතා කරන යුතු බවට වන ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්තියෙහි තීරණයෙහි කිසිදු වෙනස්කමක් සිදු කර නැතැයි රජය අවධාරණය කරයි. ඉදිරියේදී එම තීරණය වෙනස් නොකෙරේ. දේශීය කෘෂිකර්මාන්තය සඳහා රසායනික පොහොර ආනයනය කිරීමටද කිසිදු අවසරයක් ලබා දී නොමැත. ස්වභාවික කණජ හා කිලේඩෙඩ් අංශු මාත්‍ර ශාක පෝෂක දාගැනීමෙන් සැකසූ ශාක පෝෂක ආනයනය කිරීම සඳහා යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දී තිබේ. කෘෂිකර්මාන්තය සඳහා භාවිතා කළ හැකි පොහොර වන්නේ අන්තර්ජාතික කාබනික පොහොර ප්‍රමිතිවලට අනුකූලව අනුමැතිය ලබා දී ඇති කාබනික පොහොර පමණි. විශේෂිත වූ පොහොර ආනයනය සඳහා පමණක් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හා අදාළ අනෙකුත් ආයතන හරහා විශේෂිත වූ බලපත්‍ර ක්‍රමවේදයක් යටතේ අවසර ලබා දී ඇතැයි ජනාධිපති මාධ්‍යංශය පවසයි. නිරෝගීමත් සහ ඵලදායී පුරවැසියෙක් බිහි කිරීමට රජය වාසවිසින් තොර ආහාර වේලක් සඳහා ජනතාවට ඇති අයිතිය සහතික කළ යුතුය. ඉදිරි දශකයේ ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය සඳහා සම්පූර්ණයෙන් කාබනික පොහොර දා ගැනීමට එම නිෂ්පාදන වේගවත් කළ යුතු යන්න සෞභාග්‍ය ප්‍රතිපත්ති ප්‍රකාශනයේ පොරොන්දුවක් බවද ජනාධිපති මාධ්‍යංශය නිකුත් කළ නිවේදනයෙහි දැක්වෙයි. සේවකයන්ගේ ජාතික අවම වේතන සංශෝධන පනත් කෙනුම්පත අද පාර්ලිමේන්තුවේදී සම්මත විය. ඒ පිළිබඳ වාදනයක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව දිරිමාන්න මහතා සඳහන් කළේ ගුරුවරුන්ගේ වැටුප් ප්‍රශ්නය යම් පිරිසක් විසින් දේශපාලනීකරණය කර ඇති බවයි. වසර 25ක් පුරා පැවති ප්‍රශ්නයට ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ රාජ්‍ය විසඳුම් ලබා දෙන බවද හෙතෙම සඳහන් කළේය. මම ඉතාම ආදරෙන් ඉතාම වගකීමෙන් විශ්වාසයෙන් ඔබට කියනවා ඔබේ ඉල්ලීම ඉතාම සාධාරණයි යුක්ති සහගතයි ඒ වගේම අහිංසකයි. නමුත් සීමිත පිරිසකගේ දේශපාලන උවමනාවක් මත අරගලය වැරදි මොහොතක වීදි සටනක් බවට පරිවර්තනය කිරීමේ වරදක් තියෙනවා. කිසියම් වෘත්තීය ශාස්ත්‍රයකට අදාළ වැටුප් ප්‍රශ්නයක් වැනි ප්‍රශ්නයකට සාමාන්‍යයෙන් පොදු සමාජයේ සහයෝගයක් ලැබෙන්නේ අඩුවෙන්. හැබැයි මේ ගුරුවරුන්ගේ සාධාරණ වැටුප් ප්‍රශ්නයට මේ සමාජයෙන් පවා කිසියම් ආකාරයක පොදු සමාජ ආශිර්වාදයක් නිර්මාණය වෙලා තිබුණා. හැබැයි මේ වැරදි දේශපාලන මැදිහත් වීම නිසා අපිට අද වන විට පේනවා ගුරුවරුන්ගේ සාධාරණ වැටුප් ප්‍රශ්නය පිළිබඳව තිබුණු සමාජ අවධානය බරපතල ලෙස බිඳවැටීමකට ලක් වෙලා තියෙනවා. අපේ රටේ එක්තරා දේශපාලන කණ්ඩායමක් ඉන්නවා එයාලා කැමති නෑ උත්තරවලට. එයාලට ඕන ප්‍රශ්න මේ පනත මගින් දෛනික වැටුප් ලබන විවිධ ශේෂ්ත්‍ර සේවකීන්ට ප්‍රතිලාභ හිමිවන බව රාජ්‍ය අමාත්‍ය තේනුක විධානගමගේ මහතා එහිදී පෙන්වා දුන්නේය. සෞභාග්‍යයේ දැක්මේ සඳහන් ආමු වැටුප රුපියල් 12,500ක් බවට පත් කිරීම මෙමගින් ඉටුවන බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය. නව අනපනත් මගින් කම්කරු අයිතීන් සුරක්ෂිත කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී දොළවත්ත මහතා විවාදයක් වෙමින් සඳහන් කළේය. වෘත්තකයන්ගේ වැටුප් තලය ඉහළ දැමිය යුතු බවද මන්ත්‍රීවරයා පැවසිය. පාර්ලිමේන්තු මන්ත්‍රී මధుර විතානගේ මහතා අදහස් දක්වමින් කියා සිටියේ පෞද්ගලික අංශය ජාතික ආර්ථිකයට විශාල දායකත්වයක් සපයන බවයි. ගෝලීය වසංගතය හමුවේ පුද්ගලික අංශයේ සේවක රැකියාවලට තර්ජනයක් ඇති වී තිබේ.
එම රැකියා සුරක්ෂිත කිරීමට පියවර ගැනීමේ අවශ්‍යතාවය මధుර විතානගේ මහතා අවධාරණය කළේය. මේ විපක්ෂය කැමති ලේ පිපාසය දකින්න. මොකද අද මේ රාජ්‍ය සේවකයා සහ රටේ ජනතාව දැනගන්න ඕන මේ විපක්ෂයට අවශ්‍යයි මරණ, විපක්ෂයට අවශ්‍යයි ලේ, විපක්ෂයට අවශ්‍යයි මේ කොවිඩ් රැල්ලට බිලි දීලා ජනතාව රෝගින් වෙනවා දකින්න, රෝහල් පිරෙනවා දකින්න අවශ්‍යයි. ඒ වගේම මේ විපක්ෂයට තියෙන ඉතිහාසින 71 ගත්ත 1988 89 අපි දැක්කා මේ විපක්ෂයේම ඒ තාත්තලා ටික බාප්පලා ටික මේ රටේ විශාල ඝාතනයක් කරා. ඒ වගේම 88 89 කවුද හිටියේ? 88 89 හිටියේ ඔය අපොච්චිනේ හිටියේ. ඉතින් ඒක නිසා ඒ විපක්ෂය කැමති තවමත් මොන අනාරක්ෂිත අවස්ථාවක වුණත් ජනතාව මහා පාරට තල්ලු කරලා දාලා මිනිස්සුන්ගේ ලේ මතින් තමන්ගේ දේශපාලන ගමන යන්නේ. ඉතින් මං හිතන්නේ අදත් මෙන්න මේක තමයි මේ විපක්ෂය කරන්නේ. කොවිඩ් ආසාදිතව ප්‍රතිකාර ලැබූ තවත් රෝගියෝ 1754 දෙනෙක් සම්පූර්ණ සුවය ලබා රෝහල් වලින් සහ ප්‍රතිකාර මධ්‍යස්ථාන වලින් පිටව යති. ඒ අනුව මේ දක්වා සම්පූර්ණ සොය ලැබූ සංඛ්‍යාව 2,84,524 දක්වා ඉහළ ගොස් තිබේ. මේ අතර අද දිනේ මේ වන විට කොවිඩ් ආසාදිතයින් 2,543 දෙනෙකු අලුතින් හඳුනාගත් බව රාජ්‍ය ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. එම සංඛ්‍යාවත් සමග මේ දක්වා දිවයිනින් හමු වී ඇති ආසාදිතන්ගේ සංඛ්‍යාව 3,18,707 දක්වා ඉහළ ගොස් ඇත. මේ දක්වා කිසිදු කොවිඩ් මර්ධනයක් ලබා නොගත් වයස අවුරුදු 60 වැඩි අයට හෙට දිනේදී ඒ ස්නාව අවස්ථාව සැලසෙන බව යුද හමුදාපති ජෙනරාල් ශාවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ පදිංචි අය සඳහා ස්ථාන 5කදී සයිනෝෆාම් එන්නත ලබා දීමට කටයුතු තිබේ. කොළඹ ජාතක රෝහල, කලබෝල ශික්ෂණ රෝහල, ජාතක බෝනෝන් රෝගී විද්‍යායතනය, අවිස්සාවේල් රෝහල සහ විහාරවාදී විද්‍යාලන ස්ථානවලදී පෙරවරු 8:30 සිට එන්නත් කරන වැඩසටහන ක්‍රියාවට නැංවෙයි. මේ අතර සෞඛ්‍ය ප්‍රාධන කාර්යාංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවනතුරා මහතා පෙන්වා දෙන්නේ කුමන රෝගී තත්ත්වයක පසුවද තම වෛද්‍යරයාගේ උපදෙස් මත කොවිඩ් මර්ධනයක් ලබා ගන්නා ලෙසයි. එමෙන්ම තම ප්‍රදේශයේ එන්නත් ලබා දෙන පළමු අවස්ථාවේදීම ඒ ලබාගෙන උත්සාහ කරන්නයිද ඒ මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. දිවයිනේ කොවිඩ් ආසාදිත රෝගීන් වැඩිීමේ ප්‍රවණතාවයක් මත ජනතාව වැඩි වගකීමකින් කටයුතු කිරීමේ අවශ්‍යතාවය සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පෙන්වා දෙයි. මේ වන විට දිවයින පුරා කොවිඩ් මර්ධන වැඩසටහන සාර්ථකව ක්‍රියාවට නැංවෙයි. යුද හමුදා රණවිරුවන් එම වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට දක්වන දායකත්වය ජනතාවගේ ඇගයීමට ලක්ව තිබේ. මේ ඒ සම්බන්ධයෙන් ජනතාව දැක්වූ අදහස් කීපයක්. අපි දෙහිවල ඉඳලා එතන සෙනග වැඩි හින්දා මෙහාට අප ඇමිනියේ ඊට වඩා ඉක්මනින් කඩිසරව මේ වැඩේ කරනවා. ඉතාමත් හොඳයි. මේ නිලධාරි ඔක්කොම එකා වගේ එක පොකුරකට එක් වෙලා මේ ලස්සනට මේ වැඩේ කරනවා. මේ රෝගකාරක රටේ මුළු රටම ආරක්ෂා කරගන්න තමයි මේ අයගේ එකම බලාපොරොත්තුව. අපේ සහයෝගය ඇතුව රටවැසියන්ට කරන මේ සත්කාරය ඉතා හොඳ සත්කාරයක් කියලා මම ප්‍රාර්ථනා කරනවා. එක්සලන්ට් සර්විස් එක ඇත්තටම බොහොම වටින දෙයක්. මම හිතන්නේ මුළු හමුදාවටම සනිකරම ගෞරවය ලැබෙන්න ඕනේ. හරි පිළිවෙලයි. අපි පළවෙනි එක ගැහුවාම ගත්ත එක්ස්පීරියන්ස් එකට වඩා මේක විනාඩි 5ක්වත් ගියේ නැහැ. ඒක නම් කියන්න වචන නැහැ. ඇත්තටම බොහොම සාර්ථක ව්‍යාපෘතියක්. ඇත්තටම සතුටුයි මේ යුද හමුදා මූලස්ථානයේ සමග එක්වී හමුදාව අපිට මේ ලබා දෙන සත්කාරය පිළිබඳව අපි ඉතාමත් සතුටු වෙනවා. දෙවනි මාත්‍රාව අපි ගොඩක් පරක් වෙලා විද්දේ වුණත් අපිට සතුටුයි මේ අවස්ථාවේ ලබා දුන්න මෙහෙට. ඔවුන්ට අපි අනේක වාරයක් ස්තුතිවන්ත වෙනවා රට වෙනුවෙන් කරන මේ සත්කාරය පිළිබඳව ඉතාමත් අගය කොට සලකනවා. මේක හරි ලොකු උදව්වක් ආණ්ඩුවෙන්. අපිට කොරෝනා මම දෙකක් ගත්තා. හරි අපිට හරි හොඳයි. මේක පින් සිද්ධ වෙයි. මේක ලොකුම උදව්වක්. මේක හරි හොඳයි. ඔය ආණ්ඩුවට ඔක්කොමලාට මේ සේවා කරන්නේ යුද හමුදාව ඔක්කොම කරන එක හරිම ලොකු සර්විස් එකක්. ඇත්තටම ඇප්‍රීෂিয়েට් ඒගොල්ලෝ 24 hours වැඩ කරලා අපිට මේ දෙන සර්විස් එකට ඇත්තටම අගය කරනවා. ඇත්තටම රෂ් එකක් නැහැ. ඕනම කට්ටියකට ඇවිල්ලා මෙතන ගහ ගන්න ලේසිය නෑ. හැමතැනම ටිකක් රෂ් එක තියෙන හින්දා මම කියන්නේ එන්න ඉන්නවා නම් කට්ටිය ඇවිල්ලා මෙතනින් ගහ ගන්න එක මා ලේසිය. හැම දෙයක්ම ඒගොල්ලෝ පාසුකම් ඔක්කොම සලසලා තිනවා. ප්‍රොසෙස් එකෙන් කරන මේ සර්විස් එක නම් හරියට අගය කරනවා. හරි සන්තෝෂයි මේක මේ එන්නත ගන්න මම කාලය ගෙව්වේ මිනිත්තු 5යි. ඇවිල්ලා ඇතුළට ආවම ඒගොල්ලන් හොඳ විදිහට අපිට සලකලා මනින්ම ඒගොල්ලන් ඇස්ට්‍රාසෙනිකා ඩෝස් දෙවනිය ස්තුතිවන්ත වෙනවා මේ පිළිවෙලකට වැඩ කරන හැමෝටම අපේ ගරු ජනාධිපතිතුමාට. කොටුව ජනාධිපති ලේකම් කාර්යාලය අසන සංස්කාරලසන සැහැසරුණු පුද්ගලයන් 43 දෙනෙකු අත්අඩංගුවටගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
ඒ අතරින් දෙදෙනෙක් කාන්තාව වෙති. නීතිවිරෝධී රැස්වීමක සමාජිකින් වීම, ප්‍රධාන මාර්ගයක් අවහිර කිරීම, නිරෝධායන නීති රීතිවලට පටහැනිව කටයුතු කිරීම මොවුන්ට එරෙහි චෝදනා වෙයි. ගුරුට උපශමතාවයට විසඳුම් ඉල්ලා රජයට බල කරමින් ගුරු උදල්පතර වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ඔස්සේ රථපෙළ පාලයකින් අද කොළඹ පැමිණිය. අත්අඩංගුවට අයගෙන් ප්‍රකාශ දාන කරන අනතුරුව ඇන්ජින් පරීක්ෂණාද උන්යම් කරන බව පොලිසිය පවසයි. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් පියකුමින් මවකමින් යළිත් ප්‍රවෘත්ති. ගුරු වෘත්තිය වටිනා රාජකාරියක් වශයෙන් තවමත් ජනතාවගේ ගුරු බහුමත් පාත්‍රය ඇති බවත් ජනතා විමුක්ති පෙරමුණ සමග ජන බලවේගය හා ඇතැම් රාජ්‍ය නොවන සංවිධාන ඒකාබද්ධව ක්‍රියාත්මක කරන උද්ඝෝෂණ සම්බන්ධයෙන් සැබෑ තත්ත්වය ජනතාව තේරුම් ගනු ඇතැයි අමාත්‍ය ගාමිණී ලෝකේ මහතා සඳහන් කරයි. මෙවැනි අවස්ථාවල වීරයන්සේ හැසිරුණද ජනතා විමුක්ති පෙරමුණ හා එක්සත් ජාතික පක්ෂයන් දේශපාලන පක්ෂවලට මහමැතිවරණ දියත් වූ ඛේදජනක ඉරණම මෙවැනි කටයුතු නිසා තවදුරටත් පාතුරු නැති බවද ලොක්කේ මහතා කියයි. කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ අදහස් පළ කළේය. විචාරපතිතුමා මහත්මයාගේ ගෙදර සිදුවීම මාසයකට ආසන්න කාලයක් විතර වෙනවා. ඒකේ යම් කටයුතු වලින් වියලි මණ්ඩලයේ හෝ මෝල් හිමියන් හැර වෙන ජාවාරම්කරුවන් ගොවීන්ගෙන් විමිලදීගෙන සහල් මිල ඉහළ නැංවීමේ අරමුණෙන් ගබඩා කර තබාගත් හොත් එම වීතුක රාජසන්තර කිරීමට අවශ්‍ය නීති සකස් කරන බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. පාරිභෝගිකයන්ගෙන් සහ ගොවීන්ගෙන් යහපත උදෙසා මේ පියවර ගැනීමට නියමිතයි. උපරිම සෙල්ලම් වලට වැඩියෙන් සහල් අලෙවි කරන හට නියම කරන රුපියල් 2500ක දඩමුදල රුපියල් ලක්ෂය දක්වා වැඩි කරන බව කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා අවධාරණය කළේය. ජීවන විදම් පාලනය සඳහා රජයේ ක්‍රියාමාර්ග පැහැදිලි කිරීම වෙනුවෙන් මේ මාධ්‍ය හමුව සංවිධානය කර තිබුණේ. මේ අවස්ථාවට එක් වූ රාජ්‍ය අමාත්‍ය ඩී.බී. හේරත් මහතා සඳහන් කරේ තෙත කිලෝවක් අවම වශයෙන් රුපියල් 42කටත් නාඩු කැකුළු වියලි කිලෝවක් රුපියල් 50කටත් සම්බා කිලෝවක් රුපියල් 52කට මිලදී ගැනීමට රජය සූදානම් බවයි. ශ්‍රී ලංකාව සහ රුසියාව අතර ඒකාබද්ධ සංචාරක වැඩසටහනක් ක්‍රියාවට නැංවෙයි. රුසියානු සංචාරකයන්ගෙන් ආකර්ෂණීය ගමනාන්තයක් වශයෙන් ශ්‍රී ලංකාව ප්‍රවර්ධනය කිරීමට රුසියානු රජයේ පූර්ණ සහාය පළ වී තිබේ. මේ දින රුසියාවේ සංචාරකයන්ට අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සහ එරට සංචාරකයන් පිළිබඳ ෆෙඩරල් ඒජන්සිය ප්‍රධානී යෙලේනා ලිසෙන්කෝවා මහත්මිය සමග සාකච්ඡාවකදී මේ කරුණු අනාවරණය විය. ඒ පිළිබඳ ප්‍රවර්ධන වැඩසටහනක් ලබන මාස මුල සිට ආරම්භ කිරීමටද එහිදී එකඟතාව පළ කෙරුණි. ශ්‍රී ලංකාව මේ වන විට කොවිඩ් එන්නත් කරණයෙන් ඉදිරියෙන් සිටින රටක් බැවින් මෙරටට පැමිණි සංචාරකයන් සුරක්ෂිත බව ප්‍රසන්න රණතුංග මහතා එහිදී පෙන්වා දුන්නේය. මීළඟට ප්‍රමුඛ පුවත. මෙරට ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ දැවැන්තම බෝනස් තීමනාව ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ග්‍රෑන්ඩ් බෝනස් රුපියල් මිලියන 8600ක අසම සම ජීවිත රක්ෂණ බෝනස් තීමනාව මෙවරත් ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජීවිත රක්ෂණ හිමියන්ට මෙම තීමනාව රක්ෂණ ක්ෂේත්‍රයේ දැවැන්තයා ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් වෙතින්ම පමණයි. වැඩි විස්තර සඳහා අමතන්න 0112 357 357 ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් පියකුමින් මවකමින්. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙනෙන්නේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. තවත් ජ්‍යෙෂ්ඨ පුරවැසියන් 2,38,640 දෙනෙකුට ලබන වසරේ සිට රුපියල් 2,000 මාසික දීමනා ලබා දීමට රජය සැලසුම් කරයි. එම ජ්‍යෙෂ්ඨ පුරවැසියන් මේ වන විට පොරොත්තු ලේඛනයේ සිටින බව රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දපුල්ලේ මහත්මිය අද පාර්ලිමේන්තුවේදී සඳහන් කළාය. ඉදිරි අයවැක්මකින් ඊට අවශ්‍ය ප්‍රතිපාදනය කරනු ඇත. මේ වන රුපියල් 2,000 මාසික දීමනා ලබන ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ සංඛ්‍යාව 4,16,16ක් වන බව ඇය සඳහන් කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා යමකුල ප්‍රශ්නයකට පිළිතුරු වශයෙනි. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙන ආවේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. ශක්ති හඬ අවධානය පිණිසයි. මහගම හත්පූර්ව ප්‍රදේශයේදී බලවේගගේ අනවසර වැලිගොඩ දැමීමේ හේතුවෙන් ප්‍රදේශයේ පානීය ජල ව්‍යාපෘතිවලට ප්‍රමාණවත් ජල ලැබෙන බවට ජනතාවගෙන් චෝදනා නැගේ. ගංගාසල ඇති ලෙන් වලට වඩා ගංගාවේ ජල මට්ටම පහත වැටීම ඊට හේතුවයි.
වැලිගොඩදීමේදී ගඟේ පතුල හරහා වැලිගොඩදීම මේ තත්ත්වයට හේතු වී ඇතැයි පවසන ප්‍රදේශවාසීහු අනවසර වැලිගොඩදීමෙන් සිදුවන හානි පිළිබඳව අදාළ බලධාරීන්ගේ අවධානය යොමු කරන්නයි ඉල්ලා සිටිති. සූරිය ප්‍රාදේශීය කොට්ටාශයේ පරිසරධාරීතුමනි මේ ඔබේ අවධානය පිණිසයි. විදෙස් පුවත්. මලයාසියනු අග්‍රාමාත්‍ය මොහොන්දීන් යාසීන්ට පාර්ලිමේන්තුව තුළ බහුතර අනුග්‍රහය හිමි වෙයි. එක්සත් මලයාසියානු ජාතික සංවිධානයේ මන්ත්‍රී පිරිසක් ඔහු කෙරෙහි විශ්වාසය බිඳ වැටී ඇති බව දැනුම් දී තිබේ. ඒ අනුව පාර්ලිමේන්තුව තුළ අග්‍රාමාත්‍යවරට අත්‍යවශ්‍ය ආසන 115න් මෙවන විට ඇත්තේ ආසන 104ක අනුග්‍රහය පමණි. ඔහුට එරෙවී ගිය මන්ත්‍රීවරුන් සඳහන් කරන්නේ එරට සමගින් ගැටුම් ඇති කරගත් අග්‍රාමාත්‍යවරයෙකුට පක්ෂ වෙ නොහැකි බවයි. කොයිඩ් වසංගතය හේතුවෙන් පසුගිය ජනවාරි මාසයේදී රජු විසින් පනවන ලද හදිසි තත්ත්වය රජය විසින් ඒකපාර්ශ්වීයවත් කිරීම මැලේසියාවේ අබ්දුල්ලා රාජුගේ දැඩි විවේචනයටද ලක්ව තිබේ. කොවිඩ් වසංගතයෙන් පසුබෑමට ලක් වූ පාකිස්තාන ආර්ථික ගොඩනැංවීම පිණිස ඇමරිකානු ඩොලර් බිලියන 2.8ක මුදලක් ලබා දීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තීරණය කරයි. මේ මුදල අප 23 වෙනිදා පාකිස්තාන ලැබීමට නියමිතයි. එමගින් එරටින් මේ සංචිත ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 20 දක්වා වාර්තා කර සිටින වැඩි වුණතයිද අපේක්ෂා කෙරේ. පිරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත් ඔබ වෙත ගෙනෙන්නේ නවීන තාක්ෂණයේ බලමහිමය මෙල්වා QST අපේ රටේ අපේම දෙයක්. බෝධින් මොහොත ලක්ෂ ගණනින් වාසනාවන්තයින් මේ කරන CAV ජනජය වාසනාව ආරම්භුණා. අගෝස්තු 15 දක්වා ඔබේ විල්පතට 140ක් දක්වා වටම්. මාසික දිනුම් මැදීමෙන් රුපියල් 3000කට වැඩි විල්පත් සඳහා වටිනා අත්‍රැක්ටර් දිනා ගන්න. යෝජිත සියඹල ආණ්ඩුව සූර්ය විදුලි ව්‍යාපෘතිය කඩනම් කෙරෙයි. මෙමගින් ජාතික විදුලි බල පද්ධතිය එකතු කර ගැනීමට අපේක්ෂිත විදුලි ප්‍රමාණය මෙගාවොට් 100කි. සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්තිමාලාවට අනුව 2030 වසර වනට මෙරට විදුලි බල අවශ්‍යතාවයෙන් 70%ක් පුනරාජනීය බල ශක්තියෙන් සපයා ගැනීමට ආරමුණු කෙරෙයි. අනවසර වගා කිරීම හේතුවෙන් ව්‍යාපෘතිය ආරම්භ කිරීමටද ප්‍රමාද වී ඇති බව පසුගියදා පැවති ප්‍රගති සමාලෝචන රැස්වීමේදී අනාවරණය විය. අදාළ භූමිය අනවසර වගා කරුවන් සඳහා සොදුසු ස්ථානයක් ලබා දෙන ලෙසට රාජ්‍ය අමාත්‍ය මිසනායක මහතාගෙන් අදාළ අංශවලට උපදෙස් ලැබුණේ. පිරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත් ඔබ වෙත ගෙන ආවේ. මහත්තයා ගේ හදනවනේ. ඔව් මුදලාලි. මම මේ ආවෙත් හොඳ කම්බි ටිකක් ගන්න කියලා. මම දෙන්නම් මහත්තයාට ඉස්තරම්ම කම්බි જાතිය. මට ඕන මුදලාලි මෙල්වා කම්බි. මෙල්වම තමයි මහත්තයා මේ අලුත්ම මෙල්වා QST කම්බි. ලෝකේ දියුණු රටවල් ඔක්කොම පාවිච්චි කරන්නේ QST කම්බි. මට මුදලාලි මිලිමීටර් 16 කම්බි වලින් දෙන්නකෝ. බය වෙන්න එපා මහත්තයා. මිලිමීටර් 10 ඉඳලා 32 වෙනකල්ම SLS සහතිකෙත් තියෙනවා. අනික ඕන හાર્ඩ්වෙයාර් එකකින් ගන්නත් පුළුවන්. නවීන තාක්ෂණයේ බලමහිමය මෙල්වා QST අපේ රටේ අපේම දෙයක්. බෝධින් මොහොත ලක්ෂ ගණනින් වාසනාවන්තයින් මේ කරන CAV ජනජය වාසනාව ආරම්භුණා. අගෝස්තු 15 දක්වා ඔබේ විල්පතට 140ක් දක්වා වටම්. මාසික දිනුම් මැදීමෙන් රුපියල් 3000කට වැඩි විල්පත් සඳහා වටිනා අත්‍රැක්ටර් දිනා ගන්න. ක්‍රීඩා පුවත්. ටෝකියෝ ඔලිම්පික් කුල්ලේ මීටර් 200 පිරිමි 10 වන සව්වේ රම්පදක්ව දිනා ගැනීමට කැනේඩියානු ක්‍රීඩක ඇන්ඩ්‍රඩි ග්‍රාස් සමත් වෙයි. කාලය තත්පර 19.62කි. දෙවන සහ තුන්වන ස්ථානය ඇමරිකානු ක්‍රීඩකින් වන කෙනී බෙඩ්නාක් සහ නෝවා ලයිල්ස් විසින් හිමි කර ගන්නා ලදී. මේ අතර මීටර 3000 කාන්තා බාධක දීමේ තරගයේ රම්පදක්ව හිමි කර ගැනීමට උගන්ඩාවේ ක්‍රීඩිකා පෙරෝත් චමුතායි අද සමත් වූවාය. ඇයට ගත වූ කාලය විනාඩි 9යි තප්පර 1.45කි. මේ වන විට පදක්කම් 32ක් සමගින් පදක්කම් 70ක් දිනා ඇති චීනය පදක්කම් සටහනේ පෙරමුණේ පසුවෙයි. දෙවන ස්ථානයේ පසුවන්නේ ඇමරිකාවයි. රම්පදක්කම් 25ක් සමග ඇමරිකාව ලබා ඇති මුළු පදක්කම් සංඛ්‍යාව 79කි. රම්පදක්කම් 21ක් සමගින් පදක්කම් 40ක් දිනා ඇති ජපානය තුන්වන ස්ථානයේ පසුවෙයි. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් ඔබ වෙත ගෙන එන සියල් සපිරි ඇප් එක NSB Pay. නවලෝක රෝහල් සමූහය ශ්‍රී ලංකා නීතික සංගමය සමගින් ආයතනික සහයෝගීතාවට ලැබෙයි. එම සංගමයේ සමාජික නීති වෘත්තිකින් සඳහා නවලෝක රෝහල් සමූහය පිරිනමන ජාත්‍යන්තර මට්ටමේ රෝහල් සේවා සඳහා ප්‍රවේශීමේ අවස්ථාව ලබා දීම මෙහි අරමුණයි. මෙම සහයෝගීතාව සමග මෙරට නීති වෘත්තිකයන්ට ඉහළ අත්දැකීම් සහිත වෛද්‍ය සහාය කාර්ය මණ්ඩල සේවා ලබා ගැනීමට හැකි වෙන බව නවලෝක රෝහල් සමූහයේ නියෝජ්‍ය සභාපති හර්ෂිත් ධර්මදාස මහතා පවසයි.
මෙම සහයෝගිතාවර්තය ශ්‍රී ලංකා නීති සංගමේ සමාජිකයින්ට විශේෂිත ප්ලැටිනම් සමාජික කාඩ් පතක්ද හිමි වේ. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙනාවේ ඔබේ සියලුම බැංකු කටයුතු වඩාත් සුරක්ෂිතව පහසුවෙන් කරගන්න ජාතික ඉදිරිකිරීමේ බැංකුවෙන් ඔබ වෙත ගෙනේන සියල් සපිරි ඇප් එක NSB Pay මුදල් හුමාරු බිල්පත් ගෙවීම ක්‍රේලෝඩ් ක්‍රෙඩිට් කාඩ් ගෙවීම ලංකා QR ආදී සේවාවන් රැසක් සමගින් බැංකු ගිණුම් කිහිපයක් සමග එකවර ලියාපදිංචි වීමේ පහසුකම ඔබ කොතැනක සිටියත් ඔබේ බැංකු කටයුතු එසැනින් කරගන්න ඩිජිටල් විසඳුම Play Store හෝ App Store හරහා දැන් නොමිලේම ඩවුන්ලෝඩ් කරගන්න NSB Pay වැඩි විස්තර ළඟම පිහිටි ශාඛාවෙන් හෝ 0112 379යි 379 අමතන්න කොන්දේසි සහිතයි. ආර්ථික පුවත් ආවරණය ඔබේ ඕනම අවශ්‍යතාවයකට සුදුසු මූල්‍ය විසඳුම් දෙන එන අය දියුණු වෙන අය එන LOLC සමූහය එන්න දියුණු වෙන්න. උතුරු මැද පළාතේ විසිතුරු මත්ස්‍ය කර්මාන්තය ප්‍රවර්ධනය කරේ. පළාතේ සිටින මත්ස්‍ය නිෂ්පාදකින් දිරිගැන්වීමේ අරමුණෙන් ඔවුන්ට අවශ්‍ය ටැංකි විසිතුරු මසුන් ආදිය මිලදී ගැනීම සඳහා රුපියල් මිලියන 20ක ආධාර මුදලක් ලබා දීමට ආණ්ඩුකාර මහිපාල හේරත් මහතා තීරණය කරයි. ඒ අනුව මත්ස්‍ය නිෂ්පාදකින් 95 දෙනෙකු සඳහා රුපියල් ලක්ෂයක ආධාර මුදලක් ලබා දීම ආණ්ඩුකාරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ සිදු කෙරුණි. උතුරු මැද පළාතේ හඳුනාගෙන ඇති විසිතුරු මත්ස්‍ය නිෂ්පාදකින් 190 දෙනෙකු සඳහා මෙම ආධාර ඉදිරියේදී ලබා දීමට නියමිතයි. පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශය සහ පළාත් ධීවර දෙපාර්තමේන්තුව එක්ව වැඩසටහන සංවිධානය කරයි. සුනිල් අයියා අලුත් ලොරියකුත් අරගෙන හරි ගියින් වගේ. හරි ගියේ හරි තැනට ගිය හින්දා මල්ලි LOLC එකෙන් ලීසින් කරේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ. LOLC ෆයිනෑන්ස් හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න. කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන එන්නේ සයුරු දීවර කාලගුණ තොරතුරු සේවාව. ඔබගේ ප්‍රදේශයට අදාළ කාලගුණ තොරතුරු නොමිලේ එසැනින් ඔබේ ඩයලොග් දුරකථනයට 828 අමතා ලියාපදිංචි වන්න. දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කිරීමකි. සයුරු සමග සුරැකීම. සබරගමුව බස්නාහිර සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර ශ්‍රේණිවලත් විටින් විට වැසී ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. වයම් පළාතේ වැසිවාර කිහිපයක් ඇති විය හැකිය. ඌව පළාතේත් අම්පාර මඩකලපුව සහ මොළදු දිස්ත්‍රික්කවලත් රාත්‍රී කාලයේදී ස්ථාන කිහිපයක වැසි හෝ ගෙගුරුම් සැද වැසී ඇති වෙයි. කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන ආවේ සයුරු දීවර කාලගුණ තොරතුරු සේවාව. ඔබගේ ප්‍රදේශයට අදාළ කාලගුණ තොරතුරු නොමිලේ එසැනින් ඔබේ ඩයලොග් දුරකථනයට 828 අමතා ලියාපදිංචි වන්න. දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කිරීමකි. සයුරු සමග සුරැකීම. රාත්‍රී ප්‍රවෘත්ති අවසන් කිරීමට යාලි සිරස්තල. කාබනික පොහොර පිළිබඳ ප්‍රතිපත්තියෙහි කිසිදු වෙනසක් නැතැයි රාජ්‍ය අවධාරණය කරයි. සේවක ජාතික අවම වේතන සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී සම්මත වෙයි. රුපියල් 2000 මාසික දීමනාව තවත් ජ්‍යෙෂ්ඨ පුරවැසියන් 2,38,000කට. කොවිඩ් ආසාතුව ප්‍රතිකාර ලැබූ තවත් 1,754 දෙනෙක් සම්පූර්ණ සුවය ලබති. මෙතෙක් කිසිදු කොවිඩ් නින්දක් ලබා නොගත් ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට හෙට ඒ සඳහා අවස්ථාව. ජනාධිපති ලේකම් කාර්යාලය අසලන සංසුන් කාර්යාලය සැහැසුණු පුද්ගලයන් 42 දෙනෙකු අත්අඩංගුවට. පාකිස්තාන ආර්ථිකය ගොඩනැගීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඩොලර් බිලියන 2ක්. ටෝකියෝ ඔලිම්පික් කුලලේ මීටර 210 වන සව්වේ රම්පතක්කම කැනඩාවේ ඇන්ඩ්‍රී ග්‍රාස්ට. අපගේ මේ ප්‍රවෘත්ති ප්‍රකාශයට www.slbc.lk බඩවියෙන්ද ඔබට සවන් දිය හැකියි. අපගේ මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය හෙට උදෑසන 6ට බලාපොරොත්තු වන්න. රාත්‍රී ප්‍රවෘත්ති මින් සමාප්තයි.